හොඳයි සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නගලා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि ततीयम्पि बुद्धं शरणं गच्छामि ततीयम्पि धम्मं शरणं गच्छामि ततीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාබිලාසී ගුණ පූර්ණයේ යෙදෙන කාරුණික පින්වත්නි අදත් මේ වෙලාවේ ලක්වැසි ලෝවැසි පිනතියන් උතුම් තථාගත ධර්මය ශ්‍රවණය කරගන්නයි සූදානම බලාපොරොත්තුව අදත් මේ වෙලාවේ සිද්ධ වෙන මේ උතුම් ධර්ම ශ්‍රවණේ සඳහා හදිසියේම එළඹුණු සුවිශේෂී නිමිත්තක් අරමුණක් තබා ගන්නට යෙදුණා. බදුල්ල මහරෝහලෙහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය නියුතුව සිටියේදී බලාපොරොත්තු විරහිත ආකාරයෙන් මිය පරලොව යන්නට යෙදුණු වෛද්‍ය ඡානක ලොකුගේ මහත්මානං සිහිපත් කරගෙන ඒ දෙමාපියන් ඇතුළු ලොකුගේ පවුලේ ඥාති හිතයිසීන් මෙන්ම නෝනා මහත්මිය දියණිය ඇතුළු හිතයිසී හැම දෙනාම එකතු වෙලා තෙමස් පූර්ණ පින්කම හැටියටයි මේ ධර්ම දේශනාව අද ලෝකේ බොහෝ දෙනාට අසන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් තම තමන්ද පින් සිත් උපදවාගෙන බොහෝ දෙනාට පින් සිත් උපදවා ගන්නට අවස්ථාවද සලසමින් තම තමන් තුලද ධර්මඥානෙ පහල කරගෙන තව බොහෝ දෙනාට ධර්මඥානය අවදි කරගන්නට අවස්ථාව සලසා දෙමින් ඒ තුලින් මතුවෙන කුසල පුණ්‍ය සම්පත්තිය මාස 3කට ඉහතදී හදිස්සියේම අභාවයට පත්වන්නට යෙදුණු ඡානක ලොකුගේ වෛද්‍ය පුතණුවන්ට දයාබර ස්වාමි පුත්‍රයාණන්ට ආදරණීය පියතුමන්ට
සෙනෙහබර ඥාතිවරයාණන්ට ඒ වගේම එතුමා සේවය කළ හැම රෝහලකදීම රෝගී සත්කාරය ඊ타ත්ම වමනාවෙන් බොහොම කරුණාව මෛත්‍රිය මුල් කරගෙන සිද්ධ කළ සුවිශේෂී වෛද්‍යවරයෙක් වුණා. එතුමාගේ මරණයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල නොදන්නා බොහෝ අය ඡානක ලොකුගේ නැමැති වෛද්‍යවරයාණන් පිළිබඳව කලකී ප්‍රකාශන වලින් එතුමා කෙබඳු සේවාවක් අසරණ රෝගීන් වෙනුවෙන් සිද්ධ කළාද යන කාරණාව ප්‍රකට වුණේ. ඒ අදහස් තොරතුරු සමාජයෙන්ම ලැබෙනකන් ඒවා බොහෝ දෙනෙක් දැන සිටියෙත් නැහැ. එයින් අපට මහ බෝසත් ගුණයක් මතුවෙනවා. තමන් කළ දේ පිළිබඳව අනුන්ට කියමින් උද්දාමයට පත්වීමකින් තොරව තමන්ට කරන්න පුළුවන් හැම මෙහෙයක්ම සිද්ධ කරමින් නැති බැරි අසරණ රෝගීන් සඳහා අවශ්‍ය කරන ආහාර පාන බෙහෙත් හේත් පවා තමන්ගේ මුදලින් ලබා දෙමින් ඒ අසරණයන් සතුටු වෙන හැටි බලලා සුවපත් වෙන හැටි බලලා එතුමා බොහෝ සතුටටපත් වෙන්නට ඇති. බෝධිසත්ව ගුණය තමයි තමන් සතු දෙයින් අනුන් සනසා අනුන් සැනසෙන හැටි බලා තමන් සැනසෙනවා. ඉතින් අද වර්තමානයේ අතිශයින්ම දුර්ලභ ගුණපිරි චරිතයක් හැටියටයි ලෝකෙම් ගාක් දෙනෙක් එතුමාව හඳුනගෙන තියෙන්නේ. එවන් ගුණපිරි තම පුතණුවන්ට සෙනෙහබර ස්වාමි පුත්‍රයාණන්ට ආදරණීය පියතුමන්ට ඥාතිවරයාණන්ට හිතයිසී මිත්‍රයාට මේ වෙලාවේදී අපට කරන්න පුළුවන් එකම යුතුයකම එකම උපකාරය මෙබඳු පින්කම් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරනවා වගේම එතුමාගේ ජීවිතය තුලින් මතුවුණු උත්තම ගුණාංග අපේ ජීවිතවලටත් එකතු කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝකයට පිහිටක් වෙන්නට පුළුවන් නම් ඒ තුමන්ට දක්වන මහා ගුණ ගෞරවයක් වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව හිතේ දරාගෙන එතුමන්ට මහා කුසලයක් අත්පත් කර දෙමින් සංසාර ගමනේ කිසිදාක මෙවන් අකල් මරණ ආදියට ගොදුරු නොවි දිව්‍ය මනුෂ්‍ය ආදී ආත්ම භාව ලැබමින් නිදුක් නිරෝගී ස්වરૂපී
දිගාසිරි සම්පත් ඇති උතුම් ජීවිත ගෙවන්නට වහ වහ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් යුක්ත මේ සංසාර ගමන නිමකොට අමා ශාන්තියෙන් සැනසීම පිණිසත් අප කරන මේ පින් එතුමන්ටත් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් සිද්ධි තබාගෙන තථාගත ධර්මයෙන් බිඳක් අපි ශ්‍රවණය කරන්නට උත්සාහවත් වෙමු. පින්වතුනි, අපි හැම දෙනාම ලබාගත් මේ මිනිස් ජීවිතය බොහෝමත්ම වටිනවා. අතිශයින් දුර්ලභව ලබාගත් ආත්ම භාවයක්. මේ ලබාගත් ජීවිතය තුළ අපෙන් කෙරෙන්නට තියෙන යුතුයකම් වගකීම් බොහෝමයි. අපි මේ වෙලාවෙදිත් ඒ යුතුයකම් වගකීම් ඉටු කරමින් සත්පුරුෂ මානසික ගුණ මතු කරගනිමින් ඉන්නවා. මෙසේ සත්පුරුෂ යුතුයකම් වගකීම් ඉටු කරමින් උතුම් මානසික ගුණ ජීවිතයට එක් කරගනිමින් මෙලව පරලොව සැනසෙල්ල පිණිස කුසල පුණ්‍ය ධර්මයන් පූර්ණය කර ගැනීමත් අපට පැවරෙන වගකීමක් වෙනවා. හැබැයි ඒ සීමාව නෙමෙයි අපේ අවසාන සීමාව. අපි මේ සංසාර ගමනේ කල්ප ගණනාවක් ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කරගෙන ගෞතම බුදු සසුන තුලදී අපේ සංසාර දුක්ඛ දාහයන් නිමා කොට අමා නිවනින් සැනසෙන්නිමි යන උතුම් ප්‍රාර්ථනාව වඩමින් පාරමී කුසල පුණ්‍ය ධර්මයන් පූර්ණේ කරමින් බොහෝ කලක් විත් ඒකල කුසල පූර්ණේ ප්‍රතිඵලය අනුව අෂ්ට දුෂ්ටක්ෂණ වලින් නිදහස් වූ සන සම්පත්තිය සහිත මේ ගෞතම බුදු සසුනේ පහස ලබන්නට පුළුවන් වටපිටාවක් ඇති සොඳුරු මිනිස් ආත්ම භාවයක් අපි ලබාගෙන තියෙනවා. මෙවන් උත්තම ආත්ම භාවයක් ලද අපි සසර ගමනේ පැවැත්ම පිණිස හේතු වෙන කුසල කුසල කර්ම ධර්මයන් රැස් කිරීම ඉක්මවා කර්මක්ෂය කරන ප්‍රතිපදාවකට අපේ මුල් පරමාර්ථයේ උදෙසාද සිත් මෙහෙවිය යුතු වෙනවා. හිත විශේෂ හේතුවක් තියෙනවා. අපි හැම කෙනෙක්ම සැපයටම කැමති වෙලා
සැපයම හොයන බවක හිටියත් අපට අත්හරින්න බැරි වෙනස් කරන්න බැරි දුරස් වෙන්න බැරි දුක්ඛ දාහයන්ට මුහුණ දෙන්නට වෙලා තියෙනවා. අපි අකමැති දේ වගේම කැමති දේත් ලෝකේ තියෙනවා. එහෙත් ඒ හැම දෙයක් අතරම පවතින ධර්මතාවය තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යන මේ ධර්මතාවය. අපි කාටවත්ම තාමත් කිසි කෙනෙක් කිසි දෙයක් හම්බ වෙලා නැහැ, දිරන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මිය යන්නේ නැති, ක්ෂය වෙන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක්. අපට අතටපත් වෙච්ච සජීවී අජීවී යම්තාක් දේ වේනම් ඒ හැම දෙයක්ම ජරාව ව්‍යාධිය මරණය ක්ෂය වෙන බව වැය වෙන බව ධර්මතාවයේ කොට පවතිනවා. මෙන්න මෙවන් ධර්මතාවයක් තුල අපට මිදෙන්නට නිදහස් වෙන්නට බැරි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන අනේක ප්‍රකාර දුක්ඛ දාහයෝ අප කරා ළඟා වෙලා තියෙනවා. අපි හැමදාම කැමති මේ බඳු දුකකට නොඇටි ජීවත් වෙන්න. ඒ නිසා අපි දුකෙන් මිදීම සඳහා කිසියම් වූ උත්සාහයක් දරනවා අපි හැමෝම. මේ ලෝකේ ජීවත් වෙන අපි අප සතු දේ දිරනවට, ලෙඩ වෙනවට, මිය යනවට අපි කවුරුවත් කැමති නැහැ. අහෝ අතමයං ජාති ධම්මාස්සාම නච වතනෝ ජාති ආගච්ඡයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චං නලභති තම්පි දුක්ඛං අහෝ වතමයං ජරා ධම්මාස්සාම නච වතනෝ ජරා ආගච්ඡයාති. අපි හැමෝම අනේ මා කරා ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක දෝමනස්ස උපායාසය නොපෙමිනේවා යන්නයි අපේ ප්‍රාර්ථනාව, කැමැත්ත. අපේ කැමැත්ත එසේ වුවත් නච වතනෝ ජරා ව්‍යාධි ආගච්ඡයාති. ඒ කැමැත්ත ඉටු වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් ජාති ජරා ව්‍යාධි මරණය අපි කරා ළඟා වෙනවා. එතනදී අපේ බලාපොරොත්තුව, අපේ ප්‍රාර්ථනාව, අපේ කැමැත්ත
ඉටු නොවුණු නිසා යම් පිච්ඡං නලබති යමක්ද කැමැති දේ ඉටු නොවුණු තැන අපි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයට වැටෙනවා. අපේ බලාපොරොත්තු අපේ කැමැත්ත ඉෂ්ට නොවුණු තැන අපි දුකටපත් වෙනවා. එනිසා මේ ලෝකයේ තුල අපි මොන දේ සමීප කරගෙන ලං කරගෙන එය මෙසේ නොවේවායි පැතුවේ නමුත් එය කිසිදාක ඉෂ්ට වෙලා නැහැ. ඒ ප්‍රාර්ථනාව බිඳ වැටෙමින් එපා කියපු අකමැති අමිහිරි දේම අප කරා ළඟා වූ බවමයි ළඟා වෙන බවමයි ඇත්ත. මේක තමයි අපි ජීවත් වෙන ලෝක ස්වභාවය කියලා කියන්නේ. මෙන්න මේ යථාර්ථය අපට නොදැනෙන නොවැටහෙන නිසා අපි ලෝකයේ තුල සැප හොයන්නට උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වන අපි බොහෝ දේවල් ආයාසයෙන් කෙසේ හෝ ළඟා කර ගැනීම උවමනාවෙන් කැමැත්තෙන් ඒ සඳහා උනන්දු වෙනවා. මෙන්න මේ කියන අත්දැකීම අපි අපේ ජීවිතවලට ගලපගෙන අපි ටිකක් විමසලා බැලුවොත් මේ ලෝකේ කාටද දිනුම අත් වෙලා තියෙන්නේ කියලා. මේ ලෝකයේ තුල කවුරුවත්ම දිනන කෙනෙක් නෑ. හැමෝම පරාජිතයි. අපි උදාහරණයක් හැටියට ගතහොත් අපි හිතමු නව යෞවන වියේ තරුණයෙක් ලස්සන ස්වරූපී තරුණියකට කැමති වෙනවා. ලස්සන ස්වරූපී තරුණියක් යෞවනයෙකුට කැමති වෙනවා, ප්‍රිය වෙනවා. දැන් කැමති දේ අප ඉදිරියට ආවහම මුණ ගැහුණාම අපි හැමදෙනාගේම උත්සාහය කැමති දේ අයිති කරගන්න, කැමති දේ සමීපයට ගන්න. අපි හිතමු යම් කෙනෙක් ඒ යෞවනිය තමා සතු කරගන්නට, යෞවනයා තමා සතු කරගන්නට උත්සාහවත් වෙනවා කියලා, මහන්සි වෙනවා කියලා. එයා හුඟක් වෙහෙසෙනවා, මහන්සි වෙනවා ඒ ජයග්‍රහණය ලබන්න. ඒත් ඔහු අසමර්ථ වෙනවා. වෙන කෙනෙකුට ඒ ජයග්‍රහණය හිමි වෙනවා. දැන් ඔබ හිතන්න, ඔබ පරාජිත වුණා. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වුණා. ඒ අරමුණ ලං කරගන්න, සමීප කරගන්න බැරි වුණා. ඒ යෞවනයාව, ඒ යෞවනියව ඔබට හිමි කරගන්න බැරි වුණා. බැරි වෙච්ච තැන ඒ නොහැකි වීම මත ඔබ ජීවිත කාලයම
ඒ නොලැබීම නිසා නැතිකම නිසා එන දුක විඳින්න පුළුවන්. මට කිසිවෙක් ඕනේ නෑ මම එකලාව හුදකලාව වාසය කරනවා කියලා ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරලා නැති භවේ විරහ වේදනාව විඳින්න පුළුවන්. එතකොට අපට හිතෙනවා කෙනෙක් පරාජිතයි. තව ඉන්නවා ජයග්‍රහණය ලැබපු කෙනෙක්, දිනපු කෙනෙක්. එයා දිනුම අත්පත් කරගෙන ඒ කැමැති ප්‍රිය අරමුණ සොඳුරු යෞවනිය හෝ යෞවනයා ඔහු සතු කරගෙන දැන් බැලූ බැල්මට කෙනෙක් දිනලා කෙනෙක් පෙරදිලා. පෙරදුණු කෙනා නැති බව නිසා නැතිකමින් ජීවිතයේ පුරාවට දුක උරුම කරගෙන තියෙනවා. විරහ වේදනාව හිමි කරගෙන තියෙනවා. දිනපු කෙනා දිනලද ඒ ලබාගත් සොඳුරු අරමුණ බැලූ බැල්මට හරි සොඳුරුයි. හරිම ප්‍රියයි. හැබැයි ඒ අයිති කරගත්ත සොඳුරු අරමුණ හැමදාම සොඳුරු බවින් පැවතුනේ නේ. අයිතියට ගත්ත විතරයි විවිධ රෝග පීඩා වැළඳෙන්න වුණා. ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වෙන්න වුණා. වෛද්‍යවරයා ළඟදී රෝග නිදානේ විනිශ්චය කරලා මේ යෞවනියට පිළිකාවක් අන්න ජයග්‍රහණය කළ කෙනා පරාජිත වෙන්න ගන්නවා. තමන් මෙතෙක් කාලයක් ලස්සනට දුටු දේ වෙනස් වෙන්න ගන්නවා. තමන් ප්‍රියමනාපව දුටු දර්ශනීය වූ ශරීර අවයව කැපී වෙන් වී යනවා. ඒ ලස්සනට තිබුණු කොණ්ඩය ගැලවිලා යනවා. මස් දිය වෙලා ඇටකටු දත් මතුවී පේන්න ගන්නවා. අර ලස්සන ස්වරූපේ දේ දැන් දර්ශනය වෙන්නේ නැහැ. ජරාවට ව්‍යාධියටපත් වෙලා මරණය ආසන්න වෙමින් පවතිනවා වෙන්නට පුළුවන්. දැන් ජයග්‍රහණය ලැබපු කෙනාටත් ඒ ජයග්‍රහණය ලද මොහොතේ පටන්ම පරාජයට හේතු කාරණා තමයි ඒ නිමිත්ත තුලම යෙදෙනවා පේන්නේ. දිරණ බව, ලෙඩ වෙන බව, මියෙන බව, ක්ෂය වෙන, වෙනස් වෙන බව ඒ සොඳුරු දේත් එක්කම එකට බැඳිලා පැවතිලා තියෙනවා. ඉස්සර වෙලා නොපෙනුණු දේ සොඳුරු බව මකාගෙන ඒ අඳුරු බව මතුවෙන්න පටන් අරගෙන දැන් ජයග්‍රහණය කරපු කෙනත් එයාටත් දැන් සැපද කියලා ඇහුවොත් දැන් එයා දිනුවද කියලා ඇහුවොත්
එයත් දිනලානේ. එයත් බලාපොරොත්තු වෙච්ච සැප හමු වෙලානේ. මේ අම්මා තාත්තා දෙන්න ලස්සන නිරෝගී ස්වරූපී දක්ෂ පුතෙක් අපට ලැබෙනවා නම් හොඳයි කියලා හොයන්නේ නැති. හොයලා නොලැබුණා නම් ඒත් නොලැබීමේ දුක විඳින්නේ නැති. ඒත් ලැබුණා. දැන් ලැබුණා. ලැබිලත් අයිතිය උරුමය මොකක්ද අත්දකින්නට උනේ කියලා දැන් හිතලා බැලුවොත් තරුණියක් හැටියට එදා තමන්ගේ පෙම්වතා එහෙම නැත්නම් ස්වාමි පුත්‍රයා දෙස කොච්චර බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වගෙනද එක් වෙන්නට ඇත්තේ. එදා ඒ හොයපු සොඳුරු අරමුණ අයිති කරගෙන කොච්චර ලොකු ජයග්‍රහණයක්ද භුක්ති විඳේ. එහෙත් ඒ දිනුම තුල පරාජිත බවකුත් අපට අත්දකින්න වෙලා නම් දැන් බලන්න නැතිකම මතත් නොලැබුණු නිසා පරාජිත බව නිසා නැති බවින් දුක් විඳිනවා. දැන් දිනලා ඇති බව නිසා දුක් විඳිනවා. දැන් ලෝකේ ඇති බව නිසා දුක් විඳින නැති බව නිසා දුක් විඳින ලෝකයක් අපි මේ ජීවත් වෙන ලෝකේ. දැන් බලන්න එතකොට කවුද සැප විඳින්නේ? ඇති බව මතත් දුක නම් උරුම වුනේ, නැති බව නිසා දුක නම් උරුම වුනේ. දැන් ඇති බවින් විඳපු සැපත දරුවෙක් ලද නිසා, සැමියෙක් ලද නිසා, පියෙක් ලද නිසා ලද සැපත අද එක ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරලා ඒ සැපය දුකට පරිවර්තනය වෙලා අපි සැපයි කියලා හිතපු තැන මහා අඳුරු දුකක් රැඳිලා තියෙනවා. අපි මනලා බැලුවොත් නැති බවින් දුක් විඳින කෙනයි ඇති බවින් දුක් විඳින තැනයි වෙනස කොච්චරද කියලා. නැති බවින් එන වේදනාවට වඩා ඇති බවින් විඳින දුකට වඩා නැති බවින් විඳින දුක වේදනාව අඩුද කියලා හිතලා බලන්න වටිනවා. මේ ඇති බව නැති බව කියන අදහස නියෝජනය කරන්නේ කාම සුකල්ලිකානු යෝගය හා අත්තකිලමතානු යෝගයයි. මේ අන්ත දෙක තමයි බුදුරජාණන් වහන්සේ අපිට නසේවිතබ්බා සේවනය නොකළ යුතුයි, අත්හල යුතුයි. මහණෙනි මම මේ අන්ත දෙක සේවනය නොකොට මෙදුම් පිළිවෙතින් මේ ධර්ම අවබෝධ කළේ. ප්‍රථම ධර්ම දේශනාවේදී උන්වහන්සේ පැහැදිලි කළේ
දැන් බලන්න සිද්ධාර්ථ බෝධිසත්ව චරිතය දිහා බැලුවත් උන්වහන්සේ අවුරුදු 29ක්ම ඇති බවින් සැප හෙව්වා. මොනවද නොතිබුණේ? රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා, සුරංගනන් වැනි වරංගනන් 40000ක්, රන් රුවක් වැනි යසෝදරාවන්, හිතන පතන හැම සැපතක්ම පාමුලට ආවා. සැපගෙන දෙන ඇහැ කන නාසය දිවකය පිනවන සොඳුරු තම අරමුණු හාත්පස විඳින්නට පුළුවන්සේ සැකසීලා තිබුණා. හැබැයි එදා උයන් ගමනේදී දකින්නට වූ සතර පෙර නිමිති ලක්ෂණයෙන් උන්වහන්සේ කොච්චර ගැඹුරු අවබෝධයකට ආවද? මේ මොන දේ ඇති බවට පත් වෙලා තිබුණත් හෙට දවසේ උරුමය මේ ජරා ව්‍යාධි මරණය නම් එක්කමා කැමැති දේ මට අයිති දේ මේ ස්වභාවයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙට දවසේ මම මේ ජරා ව්‍යාධි මරණය කරා යන්න පුළුවන්. මමද ජාති ජරා ව්‍යාධි මරණය ස්වභාව කොට පවතින ගමන් මම හොයාගත්ත හැම දෙයක්ම ජාතිය ජරා ව්‍යාධි මරණය ස්වභාව කොට ඇති දෙයමයි. මම සොඳුරුයි කියලා සැපයි කියලා හොයාගත්ත හැම දෙයක්ම මෙන්න මේ ධර්මතාවයට යටත් නේද? දැන් කොතනද උන්වහන්සේට සතුටු වෙන්න පුළුවන් තැනක්? මුළු ලෝකෙම ගිනිගත් තැනක්සේ වැටුණා. අතහරින්න බැරි දෙයක් නේ. එක රාත්‍රියකින් ඒ සියල්ල හැර දැමුවා. සද්දිනකින් චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන බව හඬ නගා කියුණා. මාණික්කම මහාවීරයන් වහන්සේ නික්මෙන්න එපා. ඊතෝ මේ සත්තමේ දිනේ තව සත් දිනකින් ඔබට දිව්‍ය චක්‍ර රත්නය පහළ වෙනවා කියලා. කිඹුල්වත රාජ්‍ය පමණක් නෙවෙයි මුළු මිනිස් පතයටම ලැබෙන්න තිබුණු චක්‍රවර්ති රාජ්‍යයටවත් කැමති වුණේ නෑ. ඒක ලැබුණත් ඒ ජයග්‍රහණයත් අවසන් වෙන්නේ ජරා ව්‍යාධි මරණයෙන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයට පත් වෙලා. ඒ නිසා උන්වහන්සේ අත්හැරියා. එතනින් නතර වුණේ නැහැ. මේ ලෝකේ වෙන කෙනෙකුට අත්හරින්න බැරි දේ ජීවිතය පිළිබඳව කාය ජීවිත අපේක්ෂා පවා හැර දැමුවා. අත්තකිලමතාන යෝගයට ගියා. අත්තකිලමතාන යෝගය කිව්වේ සියල්ල අතහැරියා, නැති භවයේ පැත්තට ආවා. කාය ජීවිත පිළිබඳවත් අපේක්ෂාවක් නැහැ. නැති බවින් සැප හෙව්වා.
නැති කමින් සැප හෙව්වා. හැබැයි උන්වහන්සේට යම් මොහොතක වැටහුණා ඇති භවෙත් නැති භවෙත් මම හොයන සැපත ලබන්නට බැරි බව. ඒ මහා පරේෂණය කරලයි අභීතව ප්‍රථම ධර්ම දේශනාවේදී ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසේවිතබ්බා මානනි මේ අන්ත දෙක ඇසුරු කරන්න එපා. ඇති භවින් හෝ නැති භවින් සැප හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. ඒ දෙපැත්තෙන්ම දුක උරුම වෙන නිසායි දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ. ලෝකේ දුක මතයි පිහිටා ඇත්තේ කියලා වදාළේ. ලෝකේ ඇති බව නිසා දුක් විඳිනවා, නැති බව නිසා දුක් විඳිනවා. ලෝකේ කවුරුවත් සැප විඳින අය නැහැ. ලෝකේ හැමෝම දුකටපත් වෙන අය. ඒ දුකත් සැපත් අතරේ පුංචි ආස්වාදයක් වින්දනයක් తాවකාලික කෙටි කාලයකට වින්දනය කරනවා ඇති. මේ අම්මා තාත්තා මේ පුතා ලැබිච්ච දා ඉඳලා ඒ පුතාගේ හැකියා දක්ෂතා කුසලතා දෙස බලමින් ඒ සුවිශේෂී වර්තමානයේ තරුණයන් තුල නැති උතුම් ගුණ දැක දැක කොච්චර සතුටු වුණාද. බිරිඳක් හැටියට තමන්ගේ ස්වාමියාගේ උතුම් මානසික ගුණ මෛත්‍රී කරුණා ස්නේහ විඳ විඳ කොච්චර සතුටු වුණාද. තම දයාබර පියතුමන්ගේ හැකියා දක්ෂතා කුසලතා මෛත්‍රී කරුණා පූර්වක ඒ ලෝකයට කරන සත්කාරය වගේම තමනුත් ඒ සෙනෙහසේ අත්දැකීම් ලැබමින් මනතරම් සතුටු වුණාද. හැබැයි ඒ සිසිල ගිනිගත්තා. අපි බලාපොරොත්තු නොවුණු මොහොතක සියල්ල වෙනස් වුණා. ඉතින් මේකනම් යථාර්ථයේ ලෝකේ කියන්නේ. ලෝකය කියන්නේ මේකනම් කොයි පැත්තෙන්ද අපි සැප හොයන්නේ? කොයි පැත්තේද සැප තියෙන්නේ? මේ ලෝකයේ ඇතුලේ ඔය අපි හොයන දේ හොයාගන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙපැත්තෙන්ම සැප ලැබෙන්නේ නැහැ, සැප හොයන්න බෑ, මේ දෙපැත්තම අතහරින්න කියන අවධාරණය පළමු කොටම ලොව හමුවේහි දේශනා කළේ. එහෙනම් ඔබට මට ඇත්තටම සැබෑ සැපතක් සොයනවා නම් මෙන්න මේ අන්ත දෙක මැදින් යා යුතු ගමනක්, යා යුතු මාවතක් හම්බ වෙන්නට ඕන. දැන් අපි කල්පනා කරලා බැලුවොත් කෙනෙකුට අපි කලින්ගත් නිදර්ශනයේම නැවත සිහි කළොත් තමන්ට යෞවනයේක හෝ එහෙම නැත්නම් යෞවනියක් නැති බව දුකක්සේ වැටහුණා. දුකට හේතුව නැති බව කියලා. දැන් දුකක් තිබුණා, දුකට හේතුවක් තිබුණා නැතිකම.
ලස්සන යෞවනයේ නැතිකම, යෞවනියක් නැතිකම. නැතිකම නම් දුක. සැප හැටියට පෙනුනේ ඇති බව. හිතියොත් දුක නෑ සැපයි. එනිසා ඔන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්. නැති දේ හොයන්න වුණා. හොයලා හොයාගන්න බැරි වුණා නැතිකමේ දුක. හොයාගත්තා. දැන් නැතිකමේ දුකෙන් මිදුණා. ඇති බව සැපයි කියලා සතුටු වුණා. දැන් දුකට හේතුවක් දැක්ක නැතිකම. දැන් ඒ නැතිකම නැමැති හේතුව ඉවත් වුණා. දැන් ඇතිකම කියන හේතුව ආවා. ඇතිකම නිසා සැප ලැබුණා කියලා හිතුවා. දැන් නැතිකමෙන් ඇති බවට පරිවර්තනය වෙලා නැතිකමේ දුක අතහැරිලා ඇති භවයේ සැප හම්බ වුණා. ඇති භවයේ සැප ඇති නිසා ඒ සැපය ලබන්න හොයන්න වෙර වීර්ය මහන්සිය වුණා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවට ගියා. දැන් ඒ දුක නිරුද්ධ කරමින් කැමති දේ ලැබුණා. ලැබිලා සතුටටපත් වුණා. දැන් මෙන්න මේ ලෝකය සැප හොයනවා කියලා යමක් ඇසුරු කළා නම් මෙන්න මේ දෙපැත්ත තමයි භාවිතා කළේ. ඇති කෙනා නැති පැත්තෙන්, නැති කෙනා ඇති පැත්තෙන් සැප හොයන්නට උත්සාහවත් වුණා. ඒ අන්තයේ අතහැරිය මේ අන්තයට ඇවිල්ලා. මේ අන්තයේ අතහරින්නේ අර අන්තයට ඇවිල්ලා. අන්ත දෙකෙන් සැප හොයපු නිසා කවදාවත් මේ ලෝකේ අපට සැප හම්බ වුණේ නැහැ. සැප කියලා යමක් අපට හම්බ වෙලා ඇති. හැබැයි ඒ සැප නෙවෙයි. දුකෙහි අඩු බව. දුකෙහි අඩු බව. මේ මව්පියන්ට මේ දරුවා ලැබෙනකොට මහ සැපතක් සතුටක්. විභාග සමත් කරමින් ඉගෙන ගන්නකොට මහ සැපතක් සතුටක්. යෞවන වියේ වෛද්‍යවරයෙක් වෙලා ආවාහ විවාහ ආදියටපත් වෙනකොට හරි සතුටක්. අපි හැමෝම ඒ ප්‍රමාණයන්ගෙන් තෘප්තිමත් වුණා. සතුටු වුණා. හැබැයි ඒ සතුට ගෙන දෙන අරමුණම අපට ලැබුණු සතුටට වඩා ලොකු අසතුටකුත් යම් දිනක අපට එක්කුතු කළා. ඒ සැපතට වඩා බලවත් දුකක් අපට උරුම කරලා දුන්නා. මෙන්න මේකනම් ලෝකයේ ඇත්ත. ලෝකේ ස්වභාවය මෙය නම් අපට එක අදහසක් පැහැදිලි වෙනවා. අපි දුකයි දුකට හේතුවයි. දුක නිරෝධයයි නිරෝධ කරන මගයි කියලා මේ ලෝකයේ දකින දැක්ම වැරදි.
ඒ වැරදි දැක්ම මත තමයි වැරදි සංකල්ප. ඒ වැරදි සංකල්ප මත තමයි අප ක්‍රියාකාරී වුනේ. වැරදි විදියට දැකලා වැරදි විදියට හිතලා වැරදි විදියට ක්‍රියාකාරී වීමේ ප්‍රතිඵලය අපට සැපේ සතුට නෙමෙයි ළඟා කරලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට මේ සියලු දුකෙන් නිදහස් වීම පිණිස නිවැරදිව දකින්න, නිවැරදිව හිතන්න, නිවැරදිව ක්‍රියාකාරී වෙන්න කියන මැද මාවතක් ලෝකෙට කියලා දීලා තියෙනවා. මෙන්න මේ මාවත ඇසුරු කරලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන්ුයි ඒ උතුම් සැබෑ සැපත සමීප කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සැපත ළඟා කරගන්න මාර්ගයක් ඕන. පිළිවෙතක් ඕන. නිවැරදි දැක්ම මුල් කරගත්ත ප්‍රතිපදාවක් ඕන. අර අන්ත දෙකට නොඇටි ඉදිරියට යන. මෙන්න මේ ගමන් මඟ අපි හැමෝම තම තමන්ගේ సంతාන තුල උපදවාගත යුත්තක්. මෙන්න මේ මඟ අපේ సంతාන තුල උපදවා ගන්න බැරි වෙච්ච නිසා අපි අදටත් ලෝකයේ තුල මේ අමිහිරි අත්දැකීම් විඳින්මින් ඉන්නවා. අපි මේ ගෞතම බුදුසසුන ප්‍රාර්ථනා කරගෙන ආවේ තවදුරටත් මේ අමිහිරි අත්දැකීම විඳින්න නෙවෙයි. මේකෙන් නිදහස් වෙන්න. පටාචාරාව කිසాగෝතමී වැනි චරිත ගැන සීකලොත් එදා ඒ අය මේ ජරා ව්‍යාධි මරණය ළඟ මහ දුකට වැටුණා. හැබැයි ඒ අය එයම අත්දැකීමක් කරගෙන නැවත කවදාවත් තිබඳු දුකකට නොවැටෙන තැනකට ගියා. අදත් ඒ සහ මුලින් ඒ සියලු දුකින් ඒ අය නිදහස් වුණා. අපටත් මේ අත්දැකීමම ස්වර්ණමය ద్వාරයක් කරගෙන අපේ විමුක්ති මඟ උපදවාගත යුතුයි. හැබැයි ඒ මඟ උපදවා ගන්න බැහැ එකවරට. ඒ මඟ උපදවා ගන්න නම් දහමේ පහදින්නට ඕන. දහමේ පැහැදිලා පැහැදුණු දහමක තමයි අපට හැසිරෙන්න වෙන්නේ. එහෙම දහමක හැසිරුණොත් තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයට එන්න පුළුවන් වෙන්නේ. දහමක පහදින්නේ කෙසේද? මිහිරි හඬින් කියන නිසා නෙමෙයි. රාග තාල යොදා කියන නිසා නෙමෙයි. මිහිරි හඬ අපේ කන සතුටු කරන්න පුළුවන්. ඒක රාග සහිතයි, කෙලෙස් සහිතයි. ධර්මයේ ප්‍රසාදය කියලා කියන්නේ අර්ථ වැටහීම නිසා ඇතිවෙන සතුට. ධාමයේ අරුත වැටහීම නිසා ඇතිවෙන සතුට. ධර්මයේ අර්ථය අපට පැහැදිලි වෙන්නේ නැහැ. ධර්මයේ අරුත හෙව්වේ නැත්තම්.
ධර්මයේ අර්ථය හොයන්නේ නැතුව අර්ථය වැටහෙන්නේ නැහැ. මේ දෙපැත්තම දුක නම් හදන්නේ, මේ දෙපැත්තම අතහැරෙන්නේ කොහොමද? අතහැරෙන විදිය කොහොමද? ඒ ධහම මොකක්ද කියලා මේ අරුත හෙව්වේ නැත්තම් අර්ථය හම්බ වෙන්නේ නැහැ. අර්ථය හම්බ වුණේ නැත්තම් ධහමේ පහදින්නේ නැහැ. පැහැදුනේ නැත්තම් ධහමක හැසිරෙන්න බෑ. ධහමේ හැසිරෙන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධයට එන්න බෑ. ඒ අවබෝධයට ආවේ නැත්තම් මේ දුකින් ගැලවෙන්න බෑ. එහෙනම් අපි අර්ථය හොයන්න ඕන. අර්ථය හොයන්න නම් ධර්මයේ අපි නිවැරදිව දරාගත යුතු වෙනවා. දරාගත්ත ධාරණය කරගත්ත ධර්මයක් තමයි ඒ පැත්තට මේ පැත්තට පෙරල මේ දෙපැත්ත අතහැරලා යන මාවත මොකක්ද කියලා සොයන්න පරිවිතර්ක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ හිතේ ධමයක් දරා ගන්න බැරි නම් අර්ථය හොයනවා කියන එක, අරුත් වැටහෙනවා කියන එක, වැටහෙන අරුතේ පහදිනවා කියන එක, පැහැදුණු ධමයක හැසිරෙනවා කියන එක, ඒ බඳු ධමයක හැසිරিলা දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් සියලු දුකින් නිදහස් වූ නිර්වාණ සාන්තිය ලබනවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ දරා ගැනීමේ හැකියාව, කුසලතාවය අප සතු කරගන්නට ඕන. දැන් ධර්මයේ අපි තුල රඳව ගන්න, දරා ගන්න උවමනාව ඇතනම් අන්න ඒ දරා ගැනීම සඳහා අපිට ඕන කරන ධර්මතා දෙකක් තියෙනවා. එකක් මේ කය වචන දෙක හොඳින් සංවර කරගෙන නොසෙල්වෙන ඉරියව් ඇතිව සැදැහෙන් මේ ධර්මයේ දෙසට කන් යොමන්නට පුළුවන් වෙන්න ඕන. කය බොහෝම සංවර කරගෙන කන් යොමා හිටියත් හිත වික්ෂිප්ත නම්, හිත විසිරෙනවා නම්, හිත දුර ගමන් යනවා නම් දරා ගන්න පුළුවන් කමක් නැහැ. හිතේ වික්ෂිප්ත බවත් ඉවත් වෙලා හිත සංසුන් වෙච්ච, හිත සංවර වෙච්ච, හිත පිරිසුදු වෙච්ච බවකින් බණ අසන්නට වෙනවා. වත්තුපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අපට කියලා දෙනවා. මඩ දුහුවිලි දෙලිකුණු වැකුණු වස්ත්‍රයක් රන්වන් පැහැති පැහැ බඳුනකට දැමුවොත් ඒ වස්ත්‍රය ලස්සනට පෙනෙයිද? නෑ, ඒකට ඒ රන්වන් පැහැ උරා ගන්න බෑ. ඒකට දෙලිකුණු උරාගෙන ඉවරයි. රන්වන් පැහැ උරාගන්නේ නෑ ඒකට. හැබැයි පිරිසුදු ලස්සන සුදු අතක් ඒ පැහැ බඳුනට දැම්මොත් ඒ පිරිසුදු සුදු අත ඒ පැහැ බඳුනට දැම්මොත් රන්වන් පැහැයෙන් බබලෙන
ලස්සන වස්ත්‍රයක් අපිට දැක ගන්න ලැබේවි. දැන් පැහැ බඳුනේ වෙනසක් නැහැ. ඒ රෙදි කෑලි දෙකම දැම්මේ එකම පැහැ බඳුනට. වෙනස උනේ එකකට පැහැය උරා ගන්න පුළුවන්කම තිබුණා, එකකට බැරි වුණා. පුළුවන් උනේ ඇයි බැරි උනේ ඇයි? පිරිසුදු රෙදි කඩට හොඳට පැහැය උරා ගත්තා. අපිරිසුදු රෙදි කඩට ඒ වර්ණයේ පැහැය උරා ගන්න බැරුව ගියා. එහෙනම් ධර්මය අපේ සිතේ රඳවා ගැනීම හෝ රඳවා ගන්නට නොහැකි වීම කියන කාරණාව කොතනද තියෙන්නේ? සිතේ පිරිසිදු බව හා පිරිසුදු බව මත. අන්න අපට කය හොඳට සංවර කරගෙන කන් යොමා අහනකොට ඒ අනුවම සිත් යොමා ඒ වචනයක් පාසා ඒ ධර්මයටම අනුව පවතින්නට පුළුවන් පිරිසුදු සංවර මනසක් නොතිබුණු ධර්මයේ දරා ගන්නවා කියන එක වෙන්නේ නෑ අර දුවිලි තැවරුණු රෙදි කඩ වගේ. ධර්මයේ දරාගත්තේ නැත්නම් ධර්මයේ අරුත් විමසනවා කියන එකක් වෙන්නේ නෑ. අර්ථ විමසුනේ නැත්නම් අර්ථ වැටෙන්නේ නෑ. වැටුනේ නැත්නම් පහදින්නේ, පැහැදුනේ නැත්නම් ධාමක හැසිරෙන්නේ නෑ. එහෙමනම් දැන් අපිට අපේ පැත්තෙන් අඩුවක් තියෙනවා. එකක් කය අසංවරයි. යම් වෙලාවක් මේ කය සංවරව කන් යොමා ධර්මයට සවන් යොමන්නට තරම් සුදුසුකම් සපුරාගෙන නැහැ. ඒ හැකියාව තිබුණත් ඒ කය වචනේ සංවරයේ තරමට හිත සංවරනේ. හිත සංවරයි. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික අපේ සුදුසුකම නැති වුණොත් එයද අපට ඔය කියන අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙත හොයාගෙන යන්න බාධකයක් වෙනවා. එතකොට දැන් බුදු පසේ බුදුවරු මහරහතුන් වහන්සේලා ඉදිරියට ඇවිල්ලා බණ කිව්වා. ඔබ ළඟ ඔන්න ඔය කියන සුදුසුකම නැත්තම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටත් පිහිටක් වෙන්න බැරුව යනවා. සමහර විට ඔබ ළඟ ඔය සුදුසුකම සපුරාගෙන ඇති. ඔබ ළඟ ඔය සුදුසුකම් ටික සපුරාගෙන තිබුණත් ඔබට අහන්න ලැබෙන දේ ධර්මය නෙවුණු. අහන දේ හොඳින් දරාගෙන අර්ථය විමසන්න ගියොත් ඒකේ අර්ථයක් මතු කරන්න බෑ. අර්ථයක් නෑ ඒක හිස්. ඒ ඇසීමෙන් පළක් නැතුව යනවා. එහෙනම් අපේ සුදුසුකම් ටික හදාගෙන නිවැරදි සද්ධර්මයක් අපට සවනට වැටෙන්නට ඕන. ඒ බඳු සද්ධර්මයක් ලැබෙන්න නම් පරම සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අපේ ඇසුරේ රැඳෙන්න ඕන. මෙන්න මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවැරදිව සද්ධර්මයේ ඇහෙනකොට අපේ සුදුසුකම් ටිකක් සපුරා තිබුණොත්
සැකයක් නෑ අපිට අර්ථේ විමසලා අර්ථේ මතු කරගෙන කොහොමද මේ අන්ත දෙක අතහැරගෙන ඇති නැති බව කියන මේ දෙපැත්තම අතහැරගෙන මෙදුම් පිළිවෙත මතු කරගන්නේ කියන අරුත මතු කරගෙන ඒ දහමේ පැහැදුණු දහමේ හැසිර ඒ ඉලක්කය සඵල කරගන්න පුළුවන් වෙයි. දැන් අපට පැහැදිලි වෙනවා දෙපසක ධර්මතාවයක් තියෙනවා මේ ඉලක්කය සඵල කරගන්න. එකක් ආධ්‍යාත්මිකයි එකක් බාහිරයි. ගිනි පෙට්ටිය තිබුණට ගිනි උපදවන්න බෑ ගිනි කූර නැත්තම්. ගිනි කූර තියෙනවා ගිනි පෙට්ටිය නැත්තම් ඒත් ගිනි උපදවන්න බෑ. ගිනි පෙට්ටියයි ගිනි කූරයි දෙකම තියෙනවා එකට හැප්පුවේ නැත්තම් ගිනි උපදින්නේ නැහැ. ගිනි කූරයි පෙට්ටියයි දෙකම එකට හප්පනවා වැරදි අංශකයක. ඒත් ගිනි උපදින්නේ නැහැ. පෙට්ටියයි කූරයි දෙක හරි අංශකේ හරියට හැප්පුවොත් ගිනි උපදවා ගන්න පුළුවන්. ගිනි පෙට්ටිය පරතෝ ഘോഷය සත්පුරුෂ ශාස්ත්‍රයෙන් ඇසෙන සද්ධර්මයේ නම් ආධ්‍යාත්මික පැත්තෙන් අර සුදුසුකම් ටික ගිනි කූර බඳු වෙනවා. මෙන්න මේ හැකියා කය හොඳට සංවර කරගෙන හිත පිරිසිදු කරගෙන අහන්න ලැබුණොත් අන්න අර දහම ඇසුරු කරගෙන අර්ථය මතුවෙනසේ නුවණ මෙහෙවන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කාරණා දෙක එකට නිවැරදිව ගැස්ටණය වුණොත් සම්මා දිට්ඨිය නැමැති ගින්න උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මෙන්න මේ සුදුසුකම් ටික සපුරාගෙන සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්මයේ අහගන්න ලැබුණු විතරමයි ඔබට මට මේ සංසාරයේ මේ ලබන ඇති බවින් හා නැති බවින් අත්විඳින්නට වුණු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී යම්තාක් දුක්ඛ දාහයෝ වෙත්නම් ඒ සියල්ලෙන් නිදහස් වෙන්නේ. ඔබ හිතන්න දැන් ඇති භවයේ පැත්තට ගියත් නැති භව පැත්තට ගියත් ඔබට සැපතක් නම් හම්බ වෙන්නේ නැහැ. ඔය අන්ත දෙකේ සැප නැති නිසාමයි අතහරින්න කිව්වේ. එනිසා ඔය දෙපැත්ත අතහරිනකොට එහෙනම් මොකක්ද මැද කියන අරුත වටහා ගන්න පුළුවන් අරුත් වැටහෙන දහමක් පිළිබඳව ඔබ හොයන්න. ඒ දහම හොයන ගමන්ම ඒක මනාකොට සාවධානව අසන්නට පුළුවන් කායික සංවරයක් වාචික සංවරයක් හදාගන්න. ඒ අහන දේ හිතේ රඳව ගන්න පුළුවන් තරමේ චිත්ත පාරිශුද්ධියක් ඕන. අර රෙදි කඩේ මඩ දුහුවිලි දැලිකුණු තවරුණා වගේ තමයි ඔබේ මගේ සිත්වල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ නීවරණ ධර්මයන්ගෙන් කෙලසිලා නම් අන්න ඒ කෙලසුණු හිතට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන් ධර්මයේ ඇහුණත් සිතේ රඳවන්න බෑ. සිතේ දරා ගන්න බෑ, උරා ගන්න බෑ. ඒ නිසා අපි ඉක්මනින්
ඒ හිතේ තියෙන අපවිත්‍ර ගති ටික ඉවත් කරන වැඩපිළිවෙලකත් යෙදෙන්න වෙනවා. ඒ සුදුසුකම් හදාගන්නේ නැතුව ධර්මයේම හොයාගෙන ධර්මයේම අහහා හිටියා මේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපට ධර්මයේ අධර්මයේ තෝරගන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ සුදුසුකම නැති නිසා. ධර්මයේ අධර්මයේ වෙන් කරගන්න පුළුවන් වෙන්නේ අර්ථය හොයන්න ගියොත්. මේ අහගත්ත ධර්මයෙන් පුළුවන් ද මේ කාර්යය කරන්න. එතකොට ඒ අර්ථ වැටහෙන්නේ ධර්මයේ දරාගත්තේ නැත්තම්. කාගෙන් මොනවා ඇහුවත් අහපු දේ හිතේ රැඳුනොත් තමයි ඒක හරිද වැරදිද කියලා තීරණය කරගන්න වෙන්නේ. එනිසා අපි හැමෝගෙම හිතවල තියෙන මේ කෙලෙසෙන ගති ටික වහා ඉක්මනින් ඉවත් කරගත යුතු වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ හමුවට සංඝාරව නම් ඝන ප්‍රදාන බමුණෙකු උන්වහන්සේව දකින්නට ඇවිල්ලා උන්වහන්සේට කියනවා ස්වාමීනි මම ශිෂ්‍යෝ දහස් ගාණක් හික්මවපු කෙනෙක්. මට එදා බොහෝ වාරයක් කියපු බොහෝ වාරයක් ඇසුණු දේ ගැන කවර කතාද එක වරක් ඇහුණු දේ පවා හොඳට මතකයි. ධාර්ණේ රැඳෙනවා. ඕනම වෙලාවක සිහි කරගන්න මතු කරගන්නත් පුළුවන්. ස්වාමීනි දැන් බොහෝ වරක් ඇසූ බොහෝ වරක් කියවූ දේ ගැන කවර කතාද එකවරක් දෙවරක් ඇසුණු දේ ගැන කවර කතාද බොහෝ වරක් ඇසුණු කියවපු දේවත් මට දැන් හිතේ රඳන්නේ නැහැ. හිතේ තියෙන දේවල් මතු කරලා සිහි කරලා ගන්නත් බෑ. අලුතෙන් යමක් ගන්නත් බෑ, ගත්ත දේවල් සිහි කර ගන්නත් බෑ. සංඝාරව බමුණු බුදුහාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මේ ඔබෙත් මගෙත් ප්‍රශ්නේ මේ. මේක තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ උපමා 5කින් සංඝාරව බමුණට මේ ටික කියලා දුන්නා. බොහෝම ප්‍රසන්න ජල බඳුනක් පෙන්නලා බමුණට කිව්වා බමුණ බලන්න මේ ජල බඳුන දිහා. දැන් ඔබට මුහුණේ පැහැය හැඩතල දර්ශනය වෙනවද මේ ජල බඳුනෙන්? එහෙමයි ස්වාමීනි. මේ ජල බඳුනේ අඩියේ ඇති යමක් ඔබට පේනවද? ස්වාමීනි අඩියේ තියෙන දෙයක් දකින්නත් පුළුවන්. හොඳයි බමුණ මේ පිරිසුදු පෙන් භාජනයේට රතු පාට, නිල් පාට, දම් පාට, කහ පාට තින්ත කවලම් කරනවා. දැන් කවලම් කරලා ඒ සායම් මිශ්‍ර ජල බඳුනට ඔබේ මුහුණ ලං කළොත් ඔබේ මුහුණේ හැඩය දකින්නට පුළුවන්ද? පතුලේ ඇති යමක් පේන්න තියෙයිද? නෑ ස්වාමීනි දකින්න බෑ, පේන්නේ නෑ. හොඳයි බමුණ මේ වතුර භාජනේ අපි ලිපේ තියලා කකාරවනවා. ඒ පැහෙන ජල බඳුනෙන් නුඹට නුඹේ මුහුණේ පැහැය හැඩතල දකින්න පුළුවන්ද? අඩියේ ඇති යමක් දර්ශනය කරගන්න පුළුවන්ද? ස්වාමීනි අමාරුයි, නොහැකි. හොඳයි බමුණ මේ ජල බඳුනේ උඩින් දියසෙවල බැඳෙනවා. දියසෙවලින් දැන් වතුර භාජනයේ වෙහිලා. බමුණ නුඹට පුළුවන් ද නුඹේ මුහුණේ පැහැය දැක ගන්න? අඩියේ ඇති යමක් දැක ගන්න පහසුද? ස්වාමීනි අමාරුයි, අපහසුයි. බමුණ මේ ජල බඳුන අපි කලතනවා, සොලවනවා.
ඒ සෙලවෙන රැලි නැගෙන ජල බඳුනෙන් නුඹට නුඹේ මුහුණේ පැහැය හැඩය දැකගත හැකිද? සාමීනි නොහැකි. නැවතත් උන්වහන්සේ අහනවා බමුණ මඩදිය මිශ්‍ර වෙච්ච හෝ අන්ධකාරයක පැවති ජල බඳුනකින් නුඹට නුඹේ පැහැය මුහුණේ පැහැය දකින්න පුළුවන්ද? පතුලේ ඇති යමක් පෙනෙයිද? ස්වාමීනි නොපෙනෙයි නොහැකි. එහෙනම් බමුණ මෙන්න මේ වගේ මේ පිරිසිදු වතුරට ඡායම් තින්ත කවලම් වුණා වගේ නුඹේ හිතේ යෙදෙන කාමච්ඡන්දය. කාමච්ඡන්දේ හිතේ යෙදුනට පස්සේ අලුතෙන් දෙයක් ගන්නත් බෑ, ඇතුලේ තියෙන දේ සිහි කරගන්නත් බෑ. මේ කැකෑරෙන ජල බඳුන වගේ බමුණ ද්වේෂයෙන් තරහයෙන් නුරුස්නා භවෙන් යුක්ත නුඹේ මනස. අලුතෙන් දෙයක් ගන්නත් බෑ, ගත් දෙයක් සිහි කරගන්නත් බෑ. බමුණ මේ දියසෙවල් සහිත බඳුන වගේ තීන මිද්දෙන් වැසුණු ඔබේ මනස. අලුතෙන් දෙයක් ගන්නත් බෑ, තුලත දෙයක් සිහි කරගන්නත් බෑ. බමුණ මේ සෙලවෙන ජල බඳුන වගේ උද්දච්ච කුක්කුච්චයෙන් යුක්ත ඔබේ මනස. කල නොකල දේ පිළිබඳව ඇති වෙන පසුතැවීම් ස්වභාවය. ඒ බඳු දේ ඇතොත් අලුතෙන් දෙයක් ඇතුළට ගන්නත් බෑ, ගත් දේ සිහි කරගන්නත් බෑ. බමුණ මඩ මිශ්‍ර වෙච්ච ජලය වගේ, එහෙම නැත්නම් අඳුරේ තැබූ ජල බඳුනක් වගේ විචිකිච්ඡා සහගත මනස කෙසේද යන සැකය විමති ඇති බව. මට පුළුවන්ද බැරිද මේ කුකුස් ඇති බව ඔබේ මනසේ යෙදී ඇතනම් මෙන්න මේ ජල බඳුන වගේ අලුතෙන් යමක් ගන්නත් බෑ, ගද්දේ සිහි කරගන්නත් බෑ. මෙන්න මේ ධර්මතා පහෙන් තොරනම් මේ පිරිසුදු ජල බඳුනෙහි ඔබට මුහුණේ පැහැ දැක ගන්නට, ඇතුළත ඇති දේ දැක ගන්නට පුළුවන් වෙනවා වගේ බමුණ හලුතෙන් දේවල් අරගන්න, රඳව ගන්න, රඳවගත් දේවල් සිහි කර මතු කර අරුත් විමසන්නත් ඔබට පුළුවන් වෙන්නේ මෙන්න මේ උපමා පහෙන් පෙන්නපු මේ ධර්මතා පහෙන් මනස නිදහස් කරගත්තොත්. ඒසා මෙන්න මේ ධර්මතා පහ අපි හැමෝටම ලොකු අනර්ථයක් කරලා තියෙනවා. අපි සංසාරේ හුඟක් ප්‍රාර්ථනා කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය අපට අහිමි කරන්නේ මෙන්න මේ ආවරණ ධර්ම ටික. ඉතින් ඒ ආවරණ ධර්ම ටික හිතෙන් ඉවත් කරවන පුංචි තරමක හෝ බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති ආදී භාවනා කර්මස්ථාන තුලින් හිත වඩන්නට, හිත පිරිසිදු කරන්නට, හිත සංවර කරගන්නට, හිත වඩවන්නට උත්සාහ කරමින් අපි ධර්මයේ හෙව්වොත්, ධර්මයේ ඇහුවොත් අර කියන පිළිවෙත හඳුනගෙන මතු කරගෙන අපටත් මේ ඇති නැති බවින් හටගන්න සියලු දුක්ඛ දාහයන්ගෙන් නිදහස් වූ පරම ශාන්තියේ සුවය මේ ජීවිතය තුළ, මේ ගෞතම බුදු සසුන තුළදීම සාක්ෂාත් කර ගැනීමේ හැකියාව භාග්‍යය තියෙනවා. අපි ඒ සඳහා උත්සාහ නොවුනොත් මව්පියෝ නිසා, දරුවෝ නිසා, සාමියා බිරිඳ නිසා, මේ විවිධ හේතු කාරණා නිසාවෙන් සජීවී අජීවී හැම දෙයක් ළඟම මේ දුකටපත් වෙන එක නවත්තන්න බෑ. ඒ දුකට අකමැති නම් ඒ දුකෙන් මිදෙන මඟ මාවත අපි සොයා යා යුතුයි කියන
අදහසේ අදිස්ථානයේ හිත් පිහිටුවාගෙන එදා කිසා ගෝතමියට පටාචාරාවට ඒ අමිහිරි අත්දැකීමම සියලු දුකින් මිදෙන මාවත බවට පත් වුණා. ඉතින් අපිත් ඒ අත්දැකීම පාදක කරගෙන අපේ අඩුපාඩුකම් සකසාගෙන සද්ධර්මයේ සොයා අසාගෙන ඒ ලෞතුරු මඟ පිළිවෙත උපදවාගෙන නිවනින් සැනසෙන්නට වෙර වීරිය දරමු කියන අදහසේ හිත් පිහිටුවා ගන්නට අවවාද අනුශාසනා කරමින් අපේ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. බණ ඇසූ ඔබ හැම දිනාටම නමින් මියගිය චානක ලොකුගේ වෛද්‍යවරයාණන්ටත් හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුලදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මගඵල නිවනින් සැනසෙන්නට මේ කුසල පුණ්‍ය ධර්මයන්ද මේ උතුම් ධර්ම ශ්‍රවණයේද හේතු පාරමිතා වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබමු. ඒ වගේම අපේ විශේෂ අරමුණ බලාපොරොත්තුව වන මේත මාස 3කට ඉහතදී බදුල්ල මහරෝහලේ සේවයේ නියතුව සිටි චානක ලොකුගේ දයාබර පුතුණුවන්ට සෙනෙහබර ස්වාමියාට ආදරණීය පියතුමන්ට හිතයිසී ඥාතිවරයාට හිතවතානන්ට මේ පින් ඒකාන්තයෙන් අත්පත් වේවා. අපි හැමදෙනා කළ මහ කුසල් එතුමන්ට අත්පත් වීමෙන් සසර ගමනේ සුවපත් භාවයේ සපවත් භාවයේ ලැබමින් දිව්‍යමය මනුෂ්‍යමය ආත්ම භාව තුල ආයු වර්ණ සප බල ප්‍රඥා පංචවිද සම්පත් වින්දනය කරමින් වහවහ මේ උතුම් ලෞතුරු දහම් අසාගෙන අන්ත දෙක හැර දමා මෙදුම් පිළිවෙතින් ඒ උතුම් ලෞතුරු අවබෝධයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබමු. මතු බුදු වෙන උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු පින් කැමැති ඉෂ්ඨකාමී සියලු දේව සමූහයාටත් මේ පින් අයිති වේවා. දිව යසිසුරු වැඩි දියුණු වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. බණ ඇසූ ඒ ලොකුගේ පවුලේ ඒ මව්පිය දෙපළ උපාලි ලොකුගේ මහත්මාණන් ඇතුළු කොට ඇති ඒ සහෝදර සහෝදරියන් මුල් කොට ඇති ලොකුගේ පවුලේ ඥාති හිතයිසී ඒ නෝනා මහත්මිය දියණිය ඇතුළු කොට ඇති ඒ පවුල් වල හැමට අප හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැම සියලු දෙනාටම බණ ඇසූ හැමටත් හිතයිසී සෑම සියලු දෙනාටම මේ කළ කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදය කරන කොටගෙන මේ පින් අනුමෝදන් වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දේව සමූහයාගේ රැකවරණේ උතුම් මඨමස්ථානයේ සලස්මස්ථානයේ දලදා වහන්සේලාගේ ආනුභාවයෙන් සෞසතට රැකවරණේ සලසාලමින් වදාලා ආරක්ෂක පිරිත් දේශනාවේ ආනුභාවයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹුණු යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් හිරුදුටු ඝන දුරක්සේ දුරව ගොස් අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත්පස රැකවරණේ සැලසී
කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වී උතුම් ලෞතුරු ප්‍රාර්ථනාවන් ලෞකික අපේක්ෂාවන් වහවහ සඵල වේවා සතවර්ෂාධික කාලයක් විහෙන් සුවසේ දිවි ගෙවන්නට ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනයේ වේවා හැදුවැඩ ගුරු දෙමාපියන්ටත් දුවා දරුවන්ටත් හැම සැපතක් ශාන්තියක් වේවා භව ගමනේ සරණාතුරු නරක ආදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන ලෞතුරු මග ඵල නිවනින් සැනසෙන්නට මේ උතුම් පින්කම් අපි හැමත හේතු පාරමිතා වේවා සාදු කියා ප්‍රාර්ථනා තබමු සම්භේදියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං තරාජෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා යහපතක් වේවා දීර්ඝායුෂ